right බලන්න පුතේ ඇහෙනවද හැමෝටම right ගැටලුවක් නෑ නේද හොඳයි ආයිබෝවන් හැමෝටම ක්ලාස් එක පටන් ගමු අපි ඉස්සෙල්ලාම පුතේ ගිය සතියේ හදපු ගානේ මම එක කොටසයි හැදුවේ මම හිතනවා ඔයාලා ඊතුරු කොටස හදලා ඉවර කරලා ඇති හදපු අය මට මම හිතන්නේ ෆොටෝ ටිකක් එව්වා ඒ හදපු එකේ එතන හැමෝම වගේ හරියට හදලා තිබුණා. කෝකටත් කියලා පුතේ මම මේකේ ඉතුරු කෑල්ල ඉක්මනට හදලා ඔයාලට පෙන්වන්නම්. දැන් අපි ඒකේ පුතේ ඇමෝනියම් නයිට්‍රේට් අවශ්‍ය කරන ප්‍රමාණය ගණනය කළා. ඔයාලා බැලුවා. මම හිතන්නේ උත්තරය ආව අපිට කිලෝග්‍රෑම් 400ක් කියලා නේද? හරි. එතෙන්ට ආව අපිට කොච්චරක්ද? කිලෝග්‍රෑම් 400ක් කියලා. දැන් අපි බලමු පුතේ අපිට TSP MOP කියන දෙක කොච්චරක් අවශ්‍ය වෙනවද කියලා. එතකොට පුතේ මේකේ පොහොර ශ්‍රේණිය 14 9 6 නේද? එහෙනම් මං ඉක්මනට හදලා පෙන්නන්නම් ගොඩාක් විස්තර ලියන්න යන්නේ නැහැ. අපිට හොයන්න පුළුවන් මුලින්ම පුතේ කිලෝග්‍රෑම් 1000ක් සෑදීමට අවශ්‍ය K2O ප්‍රමාණය මම එතනින් පටන් ගන්නම්. හරි කෙලින්ම කිලෝග්‍රෑම් 1000ක් හදන්න අවශ්‍ය K2O ප්‍රමාණය හොයමු අපි. එතකොට පොහොර ශ්‍රේණියට අනුව පුතේ කිලෝග්‍රෑම් 100ක තියෙන 9යිනේ. එහෙනම් 1000ක කොච්චරක්ද කියලා අපිට හොයන්න පුළුවන් නේ. එතකොට එනවා 17 කීයක් කියලාද කිලෝග්‍රෑම් 90ක් කියලා එනවනේ නේද? පැහැදිලිනේ කිලෝග්‍රෑම් 90ක් කියලා එනවා. එතකොට මේ කිලෝග්‍රෑම් 90 ගන්න අවශ්‍ය TSP ප්‍රමාණය අපි හොයමු. එතකොට මෙහෙම ලියමු අපි K2O කිලෝග්‍රෑම් 90ක් ගැනීමට අවශ්‍ය TSP ප්‍රමාණය එමු හදන්න පුළුවන් අපිට දැන් ඊළඟට පුතේ TSP වල ඔය ගානේ දීලා ඇතේ TSP වල sorry චුටි වැරද්දක් වුණා පුතේ මෙතන K2O නෙමේ P2O5 මෙතන P2O5 හරි නේද P2O5 right එතකොට TSP වල P2O5 ප්‍රතිශතය දීලා ඇති ඔයාලට 45ක් කියලා පුතේ එහෙනම් 45ක් ගන්න P2O5 TSP කිලෝග්‍රෑම් 100ක් ඕන එහෙනම් 90ක් ගන්න කොහොමනේ හදන්නේ නේද එතන කීයක් එනවද පුතේ කිලෝග්‍රෑම් 200ක් එනවා ඔන්න හදපු නැති කෙනෙක් ඉන්නවා නම් පුතේ ඒ කොටස හදාගන්න හරි කිලෝග්‍රෑම් 1000ක් සෑදීමට අවශ්‍ය P2O5 ප්‍රමාණය අපි හොයනවා 100ක් හදන්න 9ක් ඕන 100ක් හදන්න 9ක් ඕන කියන එක අපි ගන්න පුතේ පොහොර ශ්‍රේණියෙන් පොහොර ශ්‍රේණිය 9යි කියලානේ දීලා තියෙන්නේ හරි පොහොර ශ්‍රේණිය 9යි කියලා දීලා තියෙන්නේ අඩුපාඩුවක් තියෙනවා නම් කාගේ හරි හදාගන්න විනාඩියක් විතර දෙන්නම් මං
හරි නේද? right. අපි ওই විදිහටම දැන් බලමු MOP අවශ්‍ය ප්‍රමාණයක්. එතකොට පුතේ කිලෝග්‍රෑම් 1000ක් සෑදීමට අවශ්‍ය මුලින්ම අපි හොයමු K2O ප්‍රමාණය. K2O ප්‍රමාණය හරි. එතකොට කොච්චරක් දෙන්නේ? පොහොර ශ්‍රේණියට අනුව 100ක් හදන්න 6යි නම් 1000ක් හදන්න කොච්චරක් ඕනද? 60ක් අවශ්‍ය වෙනවා පුතේ. කිලෝග්‍රෑම් 60ක් ඕන. පැහැදිලි නේද? කිලෝග්‍රෑම් 60ක් අවශ්‍යයි. ඊළඟට අපි බලමු ඔය කිලෝග්‍රෑම් 60 හරි K2O කිලෝග්‍රෑම් 60 ලබා ගන්න අවශ්‍ය MOP ප්‍රමාණය. MOP ප්‍රමාණය කොච්චරද කියලා. හරි කොච්චරක් MOP ඕනද කියලා බලමු. ත්‍රිපුතේ MOP වල අලා ගන්න MOP වල K2O ප්‍රතිශතය ඔයාලට දීලා ඇත්තේ 60ක් කියලා. එහෙනම් පුතේ K2O කිලෝග්‍රෑම් 60ක් ගන්න MOP 100ක් ඕන නම් ආපහු 60ක් ගන්න. එහෙනම් උත්තරේ ආයෙනවා ඔයාලට කීයක් කියලාද? 100ක් කියලා එනවා. 100ක් කියලා එනවා. පැහැදිලි නේද? ඊළඟට ඔයාලා කරන්න ඕනේ ඕකේ තව කෑල්ලක් තියෙනවා පුතේ පූරක ද්‍රව්‍ය ස්කන්ධය හොයන්න කියලා. හරි. එහෙනම් මෙහෙම ලියන්න ඊළඟට පොහොර වර්ග තුනෙහිම ස්කන්ධය පොහොර වර්ග තුනෙහිම ස්කන්ධය හරි. එතකොට හාරසීයයි එකක් අනිත් එක 200යි අනිත් එක 100යි. එතකොට කීයද පුතේ? කිලෝග්‍රෑම් 700යි. එතකොට අපි කොච්චරක්ද හදන්න ඕනේ? කිලෝග්‍රෑම් 1000ක් නේ. එහෙනම් හොයන්න පුළුවන් අපිට දැන් පූරක ද්‍රව්‍ය ස්කන්ධය 1000 අඩු කිරීම 700 කීයක් එනවද එතකොට? කිලෝග්‍රෑම් 300ක් කියලා එනවා. පැහැදිලි නේද? කිලෝග්‍රෑම් 300ක් කියලා එනවා. අඩුපාඩුවක් තියෙනවා නම් ඔන්න එකක් හදාගන්න හැකි ඉක්මනින්. right හරි නේද? දැන් අපි ඔය කතා කළේ පුතේ පොහොර මිශ්‍රණයක් හදන එක ක්‍රමයක්. අපි කියවනේ අපිට පොහොර මිශ්‍රණයක් කියන ගමනාන්තයට එන්න පුළුවන් මාර්ග දෙකක් තියෙනවානේ. එක මාර්ගයක් තමයි පුතේ පොහොර ශ්‍රේණිය කියන මාර්ගය. අනිත් මාර්ගය අපි කිව්වා පෝෂක අනුපාතය කියන මාර්ගය නේද? දැන් ඔය අපි කතා කළේ පොහොර ශ්‍රේණිය කියන මාර්ගය. දැන් අපි බලමු
පුතේ පෝෂක අනුපාතයෙන් කොහොමද පොහොර මිශ්‍රණයක් හදන්නේ කියලා පෙරලා ගන්න 39 වෙනි පිටුවේ ආයෙ ගානක් තියෙනවා. මොකද ඒ ගානේ තියෙන්නේ පෝෂක අනුපාතය 7 4 3 7 4 3 ඔන්න පෝෂක අනුපාතය වන පොහොර මිශ්‍රණයකින් කිලෝග්‍රෑම් 100ක් සාදා ගැනීමට අවශ්‍ය ඇමෝනියම් නයිට්‍රේට් ත්‍රිත්ව සුපර් ෆොස්ෆේට් සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් ස්කන්ධය ගණනය කරන්න. ඔය විදිහට ගාන දීලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ ගාන අපි හදන්නේ කියලා. ඉස්සෙල්ලා අපි හිතමු දැන් මේකේ කියන විදිහට නයිට්‍රජන් කොටස් එකකට P2O5 කොටස් 4කුත් K2O කොටස් 3කුත් තියෙනවානේ පුතේ. අපි හිතමු මෙන්න මේ කොටස් ගාන ස්කන්ධයක් කියලා. අපි මුලින් මෙහෙම හිතනවා. ඒ කියන්නේ මේකේ අපි හිතමු නයිට්‍රජන් පුතේ කිලෝග්‍රෑම් 7ක් තියෙනවා. හරිද? මේකේ P2O5 කිලෝග්‍රෑම් 4ක් තියෙනවා. මේකේ K2O කිලෝග්‍රෑම් 3ක් තියෙනවා කියලා අපි හිතමු. හිතලා ගාන හදන්න පටන් ගමු. right. එහෙනම් මම ඔන්න පළවෙනි වගන්තිය ලියනවා. කවුරුත් ලියන්න කලබල වෙන්න එපා. මම හදනවා. හදලා ඉවරුනහම ඔයාලට හදා ගන්න පුළුවන්. අපි මුලින්ම ගමු පුතේ නයිට්‍රජන් කිලෝග්‍රෑම් 7ක් ගැනීමට අවශ්‍ය හරි නයිට්‍රජන් කිලෝග්‍රෑම් 7ක් ගැනීමට අවශ්‍ය ඇමෝනියම් නයිට්‍රේට් ස්කන්ධය කීයද කියලා. ඇමෝනියම් නයිට්‍රේට් ස්කන්ධය හරි බලා ගන්න පුතේ ඇමෝනියම් නයිට්‍රේට් වල නයිට්‍රජන් ප්‍රතිශතය 35ක් කියලා උතන දීලා ඇති. හරි 35ක් කියලා දීලා ඇති. හරි එහෙනම් නයිට්‍රජන් කිලෝග්‍රෑම් 35ක් ගන්න. හරි නයිට්‍රජන් කිලෝග්‍රෑම් 35ක් ගන්න. ඇමෝනියම් නයිට්‍රේට් කිලෝග්‍රෑම් 100ක් ඕනනේ. ඒකනේ ඔය කියන්නේ. එහෙනම් අපිට කොච්චරක්ද ඕනේ? 7ක්. බලන්න සුළු කරපුවාම කීයක් එනවද? 7 වරක් 5යි 20යි නේද? කිලෝග්‍රෑම් 20යි. ඊළඟට ඔය විදිහට මොන දැන් මම ඔයාලට අවස්ථාව දෙනවා. පුතේ ඔය විදිහටම ඔයාලා හොයන්න P2O5 මෙතන 4යිනේ කිලෝග්‍රෑම් 4ක් ගැනීමට අවශ්‍ය TSP ස්කන්ධය ඔන්න හොයන්න මම වගන්තිය ලිව්වා. ඒ වගේම ඊළඟට ඔයාලා හොයන්න අපි මෙතෙන්ට එනවා K2O හරි K2O කොච්චරක්ද? කිලෝග්‍රෑම් 3ක් ගැනීමට අවශ්‍ය MOP ස්කන්ධය කීයද කියලා හොයන්න. right විනාඩියක් දෙන්නම් ඔය ටික ලියා ගන්න. දැන් ලියලා මේ අර කැලි දෙක හොයන්න. ඇතිනේ විනාඩියක් නේද? වැඩිත් එක්ක
පුතේ බොඳ වෙලාද පේන්නේ? කවුද? දිනිති කෙනා බොඳ වෙලා පේනවා කියලා අනිත් අය මොකද කියන්නේ? දිනිති බලන්න බොඳ වෙලා පේන්නේ නෑලු ඔන්න.
රයිට් පුතේ හැදුවද? දර කොහොමද එන්නේ? TSP වල කීයද දීලා තියෙන ප්‍රතිශතය? මෙතන දීලා තියෙන්නේ 40යි කියලා ඔන්න. හරි. ඒතර මේ ගාන පොඩ්ඩක් සුළු කිරීමේ පහසුවක් වෙන්න ඔක 40ක් කියලා දෙන්න ඇති. රයිට්. එතකොට පුතේ එහෙනම් 40ක් ගන්න 100ක් ඕනනේ ඔය කියන විදිහට. තේරෙනව නේද? දැන් TSP වල P2O5 ප්‍රතිශතය කීයද දීලා තියෙනවා ඔයාලට? හරි මේ අපි කතා කළේ ඇමෝනියම් නයිට්‍රේට් වලනේ. ඔන්න මම නැවත කියලා දෙනවා. හොඳින් අහගන්න. මේ TSP නේ. TSP වල P2O5 කීයද දීලා තියෙන්නේ? 40ක් කියලානේ නේ. ඒකෙන් කියවෙන්නේ පුතේ P2O5 කිලෝග්‍රෑම් 40ක් ගන්න නම් හරි P2O5 කිලෝග්‍රෑම් 40ක් ගන්න නම් TSP කොච්චරක් ඕනද අපිට 100ක් ඕන. එහෙනම් 40ක් ගන්න 100ක් ඕන නම් අපිට කීයක්ද ඕනේ පුතේ? 4ක් නේද? එහෙනම් 4ක් ගන්න. 4ක් ගන්න. කීය දෙන්නේ එතකොට? බිඳුව කැපුණා 4 කැපුණා 10යි නේ. කිලෝග්‍රෑම් 10යි. කිලෝග්‍රෑම් 10යි. ඉල එකක් හැදුවා නේද? රයිට්. 60ක් කියලා දීලා තියෙන්නේ. MOP වල පුතේ K2O ප්‍රතිශතය 60යි. එහෙනම් ඒකෙන් කියවෙන්නේ පුතේ K2O කිලෝග්‍රෑම් 60ක් ගන්න නම් කොච්චරක් ඕනද MOP? කිලෝග්‍රෑම් 100ක් ඕන. එහෙනම් පුතේ 3ක් ගන්න. 3ක් ගන්න. කීයද බලන්න? බිඳුව කැපුණා 3 වරක් 2යි 10 බෙදීම 2 කිලෝග්‍රෑම් 5යි. කොච්චරක්ද එතන එන්නේ? කිලෝග්‍රෑම් 5ක් කියලා එනවා. ඒ දක්වා පැහැදිලි නේද? ඔන්න පළවෙනි පියවර ওই විදිහටයි කරගෙන යන්න ඕනේ. හරි ඉස්සල්ලාම අපි ඒ දීලා තියෙන පෝෂක අනුපාතයන් පුතේ බරක් විදියට හිතලා ඒ අදාළ බර ප්‍රමාණයන් ලබා ගන්න එක් පෝෂකයේ ඒ අදාළ බර ප්‍රමාණයන් ලබා ගන්න ඕන පොහොර ප්‍රමාණය හොයනවා. හරිද? දැන් අපි කරන්න පුතේ ඔය පොහොර වර්ග තුනේ අපිට ආපු බරවල් තියෙනවානේ. ඒ තුන එකතු කරන්න ඕන. එහෙනම් අපි යටින් ලියමු ඊළඟ වගන්තිය පොහොර වර්ග තුනෙහිම ස්කන්ධය පොහොර වර්ග තුනෙහිම ස්කන්ධය කියලා ලියන්න. දැන් එකතු කරමු අපි 20යි 10යි 5යි කීයද? 35යි කිලෝග්‍රෑම්. 35යි කිලෝග්‍රෑම්. ඒ දක්වා ගැටලුවක් නෑ නේද කාටවත්? right. දැන් අපි බලමු පුතේ තාම ඉවර නෑ. තව චුට්ටක් තියෙනවා අපිට හදන්න. දැන් ඔන්න අපි පුතේ ඇමෝනියම් නයිට්‍රේට් කිලෝග්‍රෑම් 20කුත් TSP කිලෝග්‍රෑම් 10කුත් MOP කිලෝග්‍රෑම් 5කුත් ගත්තොත් අපිට හැදෙන මුළු පොහොර මිශ්‍රණය කිලෝග්‍රෑම් 35යි. ඒකනේ ඔය කියන්නේ. එහෙනම් ඔන්න දැන් තේරුම් ගන්න අනිත් පැත්තට පොහොර මිශ්‍රණය කිලෝග්‍රෑම් 35ක් හදන්න ඇමෝනියම් නයිට්‍රේට් කොච්චරක් ඕනද? 20ක් ඕන. පොහොර මිශ්‍රණය කිලෝග්‍රෑම් 35ක් හදන්න TSP කිලෝග්‍රෑම් 10ක් ඕන. ඇමෝනියම් නයිට්‍රේට් පොහොර මිශ්‍රණය කිලෝග්‍රෑම් 35ක් හදන්න MOP කිලෝග්‍රෑම් 5ක් ඕන. අපිට හදන්න තියෙන මුළු පොහොර මිශ්‍රණය කීයද? කිලෝග්‍රෑම් 100යිනේ. එහෙනම් පුතේ දැන් අපි ලියමු ආය වගන්තිය
පොහොර මිශ්‍රණයේ කිලෝග්‍රෑම් 100ක් සෑදීමට අවශ්‍ය ඇමෝනියම් නයිට්‍රේට් ස්කන්ධය මම එකක් හදනවා බලාගන්න. හරි වගන්තිය පැහැදිලිද? පොහොර මිශ්‍රණයේ කිලෝග්‍රෑම් 100ක් සෑදීමට අවශ්‍ය ඇමෝනියම් නයිට්‍රේට් ස්කන්ධය. පුතේ පොහොර මිශ්‍රණයේ කිලෝග්‍රෑම් 35ක් හදන්න ඇමෝනියම් නයිට්‍රේට් කොච්චරක්ද ඕනේ? 20ක් ඕන. එහෙනම් 100ක් හදන්න. පැහැදිලි නේද? right. සුළු කරලා ගන්න බලන්න. 20ට 5 4යි 7යි 400 බෙදීම 7 කියලා ඒවේ 400 බෙදීම 7 දශම ස්ථාන දෙකක විතර සුළු කරලා ගමු. 40ට 5යි පුතේ 35යි 5ක් ඉතිරි 50ට 7යි 49යි එකක් ඉතිරි 10ට 1යි 7යි 3ක් ඉතිරි 4යි කියලා ගන්න. ඒ ඇති කිලෝග්‍රෑම් 57.14යි. පැහැදිලිද? right. දැන් ඔයාලට වැඩක් තියෙනවා. ඔය විදිහටම හොයන්න පුතේ කිලෝග්‍රෑම් 100ක් හදන්න TSP කොච්චරක් ඕනද? කිලෝග්‍රෑම් 100 හදන්න MOP කොච්චර ඕනද කියලා ඔයාලා හොයන්න දැන්. right. ඔන්න වගන්ති දෙක ලියුවා. හදාගෙන යන්න වගන්ති දෙක ලියුවා. එතකොට පුතේ වෙනදා වගේම ඉරිදා උදේ ක්ලාස් එක තියෙනවා. මේ ඉරිදා උදේ ක්ලාස් එක ඔන්ලයින් තියෙනවා. ගැටලුවක් නෑ නේද? ඔයාලගේ අනිත් ආයතනවල පන්ති පටන් අරන්ද? මට චුට්ටක් ඒ ගැන කියන්න. මේ ඉරිදා ඔයාලට පුළුවන්ද කියන එක. මම නම් සියලුම පන්ති පටන් ගන්න පෙබරවාරි මාසේ පළවෙනි සතියේ ඉඳලා. එතකොට වාරියපොළ ක්ලාස් එකේ දරුවන්ගේ පන්තිය පුතේ අඟහරුවාදා ඊළඟ අඟහරුවාදා අපේ සුපුරුදු වෙලාවට 2:00ට තියෙනවා. දැන් අපේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ නොවුණු දරුවෝ ඉන්නවා.
අපේ ක්ලාස් එකට ආපු වාරිපොලැග්ඩි ක්ලාස් එකට ආපු එයාලටත් පුළුවන් නම් පණිවිඩය දෙන්න ක්ලාස් එකට නැවත ආයතනයේ පන්ති වලට සම්බන්ධ වෙන්න කියලා. මොකද එයාලට පණිවිඩයක් දී ගන්න වෙන ක්‍රමයක් නැහැනේ. ඉරිදා දැනට මම හිතානේ ඉන්නේ ඔයාලට ඔයාලට ගැටලුවක් නැත්නම් වැඩි දෙනෙකුට ගැටලුවක් නැත්නම් කීප දෙනෙක් එක්කෙනෙක් දෙන්නෙක් වගේ ගැටලුවක් තිබුණොත් එක්කෙනෙකුට දෙන්නෙකුට වගේ ගැටලුවක් තිබුණොත් මට පුළුවන් එයාලට වීඩියෝ එක ෂෙයා කරන්න. ඒතර එක දවසනේ වීඩියෝ එක බලාන ඔයාලට නෝට් එක ලියා ගන්න පුළුවන්නේ. ගැටලුවක් වෙන්නේ නැහනේ. හරි. අනිත් අයට ක්ලාස් නැති අයට පුළුවන් සම්බන්ධ වෙලා ඔන්ලයින් කියන්නේ ලයිව් සම්බන්ධ වෙලා ක්ලාස් එක කරගන්න. අනිත් අයට එතකොට රෙකෝඩින් එකකින් කරගන්න පුළුවන්. එතකොට අඟහරුවාදා පාරිපල ක්ලාස් එකේ අයගේ ඊට කලින් සඳුදාට මහව ක්ලාස් එකේ අයගේ ක්ලාස් එක තියෙනවා. හරි. එතකොට අඟහරුවාදට වාරිපුර ක්ලාස් එක තියෙනවා. ඊට පස්සේ සිකුරාදට ආනමඩුවේ ක්ලාස් එක තියෙනවා. විශේෂයෙන් අපේ ආනමඩුවේ ක්ලාස් එකේ ළමයි තමයි අඩුම ප්‍රමාණයක් ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වුණේ. ඉතින් ඔයාලා දැන් මෙතන අපේ දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. පුතේ එයාලා නැවත ආයතන පන්ති වලට සම්බන්ධ වෙනවා නම් එයාලව දැනුවත් කරන්න ලබන සිකුරාදා ඉඳලා සාමාන්‍ය අපේ මේ සාමාන්‍ය වෙලාවට සාමාන්‍ය විදියට නැවත පන්ති ආරම්භ වෙනවා කියලා. ඒ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ නැති අයට ඒ පණිවිඩය දෙන්න. හරි. ආයතනවල පන්ති පටන් ගන්නවා කිව්වට දැන් තියෙන තත්ත්වයේ හැටියට ඉස්සරටත් වඩා භයානක තත්ත්වයක් තියෙන්නේ. මම දන්න විදිහට දැනටම ඉස්කෝල කීපයකම යම් ඒ කියන්නේ ළමයිට නොවුනත් මේ වෙනකොට සමහර ගුරුවරුන්ට සමහර විට ඒ ගුරුවරයාගේ භාර්යාවට නැත්නම් ඒ ගුරුවරයාගේ ගුරුවරියගේ ස්වාමි පුරුෂයාට යනාදී වශයෙන් දැනට යම් යම් පාසල්වල කොරෝනා හැදුණු අය ඉන්නවා. ඒ වෛරස් එක ආසාදනය වුණා. ඒ නිසා අපිට ඇත්තටම මේ ලොකු බලාපොරොත්තුවක් තියාගන්න බෑ ආයතන පන්ති පටන් ගත්තට වැඩි කාලයක් කරගෙන යන්න හැකියාවක් තියේවිද කියන එක. හරි. මේ තියෙන තත්ත්වය මොකද පහුගිය දවස්වල තිබුණු තත්ත්වයටත් වඩා දැන් ටික ටික දරුණු වෙනවා. දැන් මට ඇහුණා දැන් ඔය ක්ලාස් එකට එනකොට නිවුස් එකක් ගියායේ ලංකාවේ ආයේ අලුත් කොරෝනා ප්‍රභේදයක් අලුත් කොරෝනා ප්‍රභේදයක ආසාදිතයොත් ඉන්නවා කියලා. ඒ කියන්නේ දැන් ওই තුන්වෙනි ප්‍රභේදය ඉස්ලාම ප්‍රභේදයක් තිබුණා. ඊට පස්සේ එංගලන්තයෙන් අලුත් ප්‍රභේදයක් වාර්තා වුණා. ඒ ප්‍රභේදයේ ආසාදිතයොත් ලංකාවේ හිටියා. දැන් ආයේ අලුත් ප්‍රභේදයක ආසාදිතයෝ ඉන්නවලු. ඉතින් මේ තත්ත්වයේ හැටියට විශේෂයෙන් අපේ දරුවෝ කුරුණෑගල වගේ පන්ති යන අය ඉන්නවා නම් පරිස්සම් වෙන්න. ඒ දුරස්ථභාවය අනිවාර්යෙන් තියාගන්න. පුළුවන් නම් අත් දෙකට ග්ලව්ස් දෙකකුත් දාගෙන යන්න. මම කියන්නේ. හරි. මොකද පාසලට වඩා ඇත්තටම අනාරක්ෂිත බවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කුරුණෑගල වගේ ආයතනයක පන්තියක. මොකද ලංකාවේ විවිධ කියන්නේ අපි කුරුණෑගල ගත්තොත් කුරුණෑගල අවට විවිධ පැති වලින් එනවා පුතේ. හරි. දැන් ඔය මාවතගම පැත්ත එහෙම ගත්තොත් විශේෂයෙන් කොරෝනා ආසාදිත අය ටිකක් වැඩිපුර වාර්තා වුණ පැත්තක් මාවතගම කියන්නේ. ඒ වගේ පැතිවල අයත් එනවා.
සමහර විට කුලියා පිටියන ආරම්භන ටිකක් වැඩිපුර කොරෝනා ආසාදිතය වාර්තා වුණ පැත්තා. ඒ පැතිවලයත් එනවා. හරි. සමහර විට අපි දන්නේ නැහැ මේ අපි ගාව ඉන්නේ කවුද කින්ද මන්ද. සමහර විට ඔයාලත් එක්ක ඉස්කෝලේ වැඩිපුර ළඟින් ඉන්නේ. හෝ ඉස්කෝලේ පන්තියේ ඉන්නේ ඒ අවටම ප්‍රදේශය අය වෙන්න පුළුවන්. නමුත් ඔයාලා කුරුණෑගල ආයතනයක පන්තියට ගිහපුවාම ඊට වඩා තත්ත්වය ටිකක් වෙනස්. මොකද එතන වෙන් කරන්නේ නැහැනේ වාරියපොළ පැත්තේ ඉඳලා එන අය අද එන්න. කුලියා පිටියේ පැත්තේ ඉඳලා එන අය මේ දවසේ එන්න. එහෙම වෙන් කිරීමක් නැහැනේ. ඒ නිසා පරිස්සම් වෙන්න මම අර කිව්වා වගේ අනිවාර්යෙන් මාස්ක් දාගන්න. කිසිම විටක මාස්ක් එක ගලවන්න එපා. විශේෂයෙන් මාස්ක් එක ගලවලා මේස උඩ තියන්න. ඉතින් ඒ මාස්ක් එක මේස උඩ තිබුත් ආයේ මාස්ක් එක දාන්න එපා. එහෙනම් වෙන මාස්ක් එකක් ළඟ තියාගන්න. ඒක නිකමට හරි ගැලෙව්වොත් ඒ මාස්ක් එක ඇත්තටම අතින් ඇල්ලුවා නම් ඒ මාස්ක් එක ආයේ දාන්න සුදුසු තත්ත්වයේ තියෙන මාස්ක් එකක් නෙමෙයි. අපි නිකන් මාස්ක් එක දාන්නේ තව කවුරු හරි මේකට මොන හරි කියයි බනි එහෙම නේද? දැන් අපි අර හෙල්මට් එක දාගෙන යන්නේ මම ඔයාලට කියලා. ඉතින් අපේ මිනිස්සු හෙල්මට් එක දාගෙන යන්නේ ඇත්තටම ඒකේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන නෙමෙයිනේ හෙල්මට් එක දාන්නේ. ඇයි කියන අවශ්‍යතාවයේ තේරුම් අරගෙන නෙමෙයිනේ පොලිසියෙන් දඩලියයි කියන බයට. එහෙම නැත්නම් හෙල්මට් දාගෙන යන්නේ නේ අපි. හරි. එහෙම නේ මිනිස්සු හෙල්මට් එක දාගෙන යන්නේ ඒ හෙල්මට් එකෙන් තමන්ගේ ඔළුව ගෙඩිය ආරක්ෂා වෙනවා කියලා තේරුම් අරගෙන නෙමෙයිනේ. හෙල්මට් එක දාගෙන ගියේ නැත්නම් දඩකොලයක් කන්න වෙනවා. දඩයක් කන්න වෙනවා. ඒ නිසා හෙල්මට් එක දාගෙන යන්න. හරි. ඉතින් ඒ වගේ තමයි මාස්ක් එක දාන එක. කවුරු හරි මොනවා හරි කියයි නිරෝධායන නීති කඩ වුණා කියලා හිරේට දායි. ඒ වගේ දෙයක් නිසානේ බහුතරයක් දෙනා මාස්ක් එකක් දාන්නේ. හැබැයි මාස්ක් එක දැමීමේ අවශ්‍යතාවව ඒක නෙමෙයිනේ. තේරුම් අරගෙන දානවා නම් මාස්ක් එක දාන්නේ අපේ ආරක්ෂාවට සහ අන්‍යයන්ගේ ආරක්ෂාවට දෙකට. ඒ නිසා මේ මාස්ක් එකක් හරියට පළඳින්න. කිසිම විටක ගලවන්න එපා. ගැලෙව්වොත් වෙන එකක් දාන්න වෙනවා. ඒක අයින් කරන්න. හරි. පුළුවන් තරම් උත්සාහ කරන සර්ජිකල් මාස්ක් එකක්ම පළඳින්න. ඔය රෙදි වලින් දැන් මෙහෙමයි. මේ වෙලාවේ මාස්ක් තමයි ජනප්‍රියම වෙළඳ භාණ්ඩය. නේද? මාස්ක් එක තමයි ජනප්‍රියම වෙළඳ භාණ්ඩය. එක විදිහේ මාස්ක් තියෙනවා. හරි මම දැක්කා එක කඩේක තියෙනවා මේ එක නිකන් මල් මාස්ක්. හරි. ඔය අපේ සමහර ඒවා තිබ්බ මල් වෙන ඒවා. ඒවා එළියට පේන්න අඳින්න නැති මල් ඒවා තිබුණා කාලයක්. දැනුත් තියෙනවද දන්නේ නැහැ. දැන් මල් මාස්ක් තියෙනවා. හරි. ඒකත් නිකන් ඉතින් ලස්සනට අඳලා. හැබැයි ඒ වගේ කිසි ප්‍රමිතියක් නැහැ පුතේ. නිකන් රෙදි කෑල්ලකින් ඉතින් මල් රෙදි කෑල්ලකින් ලස්සනට අර මොන හරි පටියක් හරි ඉලාස්ටික් එකක් හරි දාලා මාලා තියෙනවා. ප්‍රමිතියක් නැහැ. ලංකාව කියන්නේ එහෙම රටක් නේ. හරි. ලංකාව කියන්නේ එහෙම රටක්. නැත්නම් මාස්ක් එකක් උනහම ඒක ප්‍රමිතියක් තියෙනවනේ. ඒ පිළිබඳව යම් මොකද්ද? නියාමනයක් තියෙන්න ඕනේ. මාස්ක් සම්බන්ධව යම් නියාමනයක් තියෙන්න ඕනේ. වෙළඳපොලේ තියෙන මාස්ක් මිනිසුන්ට පළඳින්න සුදුසු ප්‍රමිතියේ තියෙන මාස්ක්ද නේ? ඒ කිසිම දෙයක් වෙලා බලන්නේ පාරක් ගානේ දූවිලි වැඩි පේන්නේ මාස්ක් විකුණනවා. ඒක මේ මිනිසුන්ට බැලලා වැඩක් නැහැ. ඉතින් මේ මිනිස්සු කීයක් හරි හොයාගන්න මේ වැඩේ කරනවා. රජයක් කියලා එකක් තියෙනවානේ ලංකාවේ නමට හරි. නේද? එයාලට වගකීමක් තියෙනවා. ඔය විකුණන මාස් මිනිස්සුන්ට දාන්න සුදුසු ප්‍රමිතියකින් තියෙනවද? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියලා ආයතනයක් තියෙනවා. ඒ ආයතන වල මිනිස්සුන්ට නිකන්ද පඩි කියවන්නේ තියාගෙන. එහෙම ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරි. ඒක නිසා මේ එහෙම ඉදිරියේදී දැන් විශේෂයෙන් ළමයි වැඩි ප්‍රමාණයක් ඉන්න පන්තියකට සහභාගී වෙන දරුවෝ ඒ ආරක්ෂාව පිළිබඳව අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. හරි. මොකද සමහර විට පුතේ අපි ප්‍රතිශක්තියෙන් ඉහළ වෙන්න පුළුවන්. අපිට සමහර විට කොරෝනා වලට මුකුත් කරන්න බැරි වෙන්න පුළුවන්. සමහර විට අපේ ශරීරය තුල කොරෝනා වෛරස් එක තියෙවි. අපිට සමහර විට කිසි ගාණක් නැහැ. අපිට දැනෙන්නේවත් නැහැ. හරි. වෛරස් එකට අපිට එහෙම දැනෙන දෙයක් කරන්නවත් බැහැ.
කිමුහුමක්වත් සමහරට යන්නේ නැති වෙයි. ඒ තරම්වත් අපිට දෙයක් කරන්න හැකියාවක් නැහැ. මොකද අපි තරුණ අය විදිහට සමහර විට අපේ ප්‍රතිශක්තිය වැඩි වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපි ওই වෛරස් එක අරන් අපේ ගෙදර යනවා. සමහරට අපේ අම්මා තාත්තා ටිකක් දැන් වයස වෙන්න පුළුවන්. අපේ අම්මා තාත්තා ටිකක් වයස වෙන්න පුළුවන්. සමහරට යාළගේ ප්‍රතිශක්තිය අපේ තරම් දැන් නැති වෙන්න පුළුවන්. අන්න එහෙම හිතන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට. ඔයාලා වෛරස් එක අරගෙන යනවා එයාලා ගාවට එහෙම. සමහරට ඔයාලගේ අම්මගේ හෝ තාත්තගේ අම්මා තාත්තා ඒ කියන්නේ ඔයාලගේ කිරියම්මයි කිරියත්තයි හෝ ආච්චි සීයයි සමහරට ඔයාලගේ ගෙදර ඇත්තේ එයාලගේ ප්‍රතිශක්තිය ඊටත් වඩා දුර්වලයි. හරි අපි වෛරස් එක එයාලට ගිහිල්ලා දේවි. අපිට වෛරස් එකට මුකුත් කරන්න බැරි වුණාට වෛරස් එක එයාලට තඩි බාන්න පුළුවන් හොඳට උඩ පැන පැන. ඒ නිසා එහෙම හිතන්නත් ඕන අපි. පැහැදිලිද? දැන් පරිස්සම් වෙන්න. අපි පරිස්සම් වෙනවා කියන්නේ තව ගොඩ දෙනෙක් පරිස්සම් කරනවා කියන එක තමයි. රයිට්. අපි මෙතෙන්ට එමු නැවත. පොහොර මිශ්‍රණයේ කිලෝග්‍රෑම් 100ක් සෑදීමට අවශ්‍ය TSP ස්කන්ධය පොතේ 35ක් හදන්න 10ක් ඕන කිව්වනේ නේ. එහෙනම් 100ක් හදන්න. කීයද එතකොට? අපව් පහෙන් කැපුණා 7යි මෙතන 2යි 200 බෙදීම 7ක් කියලා එන්නේ පොතේ 200 බෙදීම 7ක් හරිද? බෙදලා බලමු 20ට 2යි පුතේ 14යි 6ක් ඉතිරි 60ට 8යි 56යි කීයක් ඉතිරිද? 4ක් ඉතිරි 40ට 5යි හරි 35යි 5ක් ඉතිරි 50ට 7යි. ඒ ඇති 28.57යි කිලෝග්‍රෑම්. හරිද? 28.57යි. රයිට් මේකත් හදමු පුතේ. 35ක් හදන්න 5ක් ඕන. එහෙනම් 100ක් හදන්න. එතකොට 100 බෙදීම 7ක් කියලා එවේ. කීයද උත්තරේ එතකොට? මෙන්න මේකෙන් භාගයක් වෙනවා. මේක ආවේ මේකෙන් භාගයක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේකෙන් භාගයක් තමයි දැන් එන්නේ ආයේ. කීයද? 1.30ට 4යි 2ක් ඉතිරි 20ට 2යි 6ක් ඉතිරි 60ට 8යි. ඔය ඇත්තේ පුතේ. 14.28යි. ඔයාලට තාව නේද ওই ටික? මෙතන කිලෝග්‍රෑම් දාන්න පුතේ. ඔයාලට කිලෝග්‍රෑම් පේන්නේ නැතුව ඇති. පොඩ්ඩක් ඒක සීමාවෙන් එහාට තියෙන්නේ. එතන කිලෝග්‍රෑම් දාගන්න. දැන් ඔයාලට ඕනනම් චෙක් කරන්න පුළුවන් පුතේ. මෙන්න මේ තුනම එකතු කරලා බලන්නකෝ. හරි. මේ තුනම එකතු කරලා බලපුවාම ඔයාලට උත්තරේ එවි 99.9 ගාණක් විතර එවි. හරි 99.9 ගාණක් එවි. ඕනනම් එකතු කරලා ගෙදරින් බලන්න. ඒකෙන් පැහැදිලි අපිට පෝෂක අනුපාතයෙන් හදපුවාම පුතේ පූරක ද්‍රව්‍ය එකතු කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. හැබැයි පොහොර ශ්‍රේණියෙන් හදපුවාම අපිට මොනවද එකතු කරන්න වෙන්නේ අවසානයේ? පූරක ද්‍රව්‍ය එකතු කරන්න වෙනවා. හරි. විනාඩියක් දෙන්නම් මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් ක්ෂණිකව හදලා දාගන්න. හරි. ඊට පස්සේ පුතේ ඔයාලගේ ටියුට් එකේ අවසාන පිටුවේ තියෙනවා 9 සහ 10 කියලා ප්‍රශ්න දෙකක් 9 10 කියලා ප්‍රශ්න දෙකක් තියෙනවා. එක ප්‍රශ්නයක් තියෙන්නේ පොහොර ශ්‍රේණියෙන්
අනිත් ප්‍රශ්නේ තියෙන්නේ පෝෂක අනුපාතයෙන් හදන්න ඔය උත්තර ගන්න. උත්තරක් දීලා තියෙන්නේ. ඔය උත්තර එනවද බලන්න. ආසන්න වශයෙන් හෝ ඔය උත්තර එනවද බලන්න. හරි නේද? right. ඊළඟට ඔතන ටියුට් එකේ යට නෑ මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා මම ඒකට උත්තර දෙන්න. හෝල් ක්ලාස් එකේ කරන්නේ නෑ පහුගියේවා දැනට. යම් නිමාඩු කාලයක ඒ දරුවන්ට එක්ස්ට්‍රා ක්ලාස් කරලා ඕනනම් කරන්න පුළුවන් මට. දැන් කරන්නේ මේ කරගෙන යන තැන ඉඳලා හෝ හෝල් ක්ලාස් එක පටන් ගත්තාම වෙන අලුත් පාඩමක් පටන් ගන්න. අපි ආපස්සට යන්නේ ආය. හරි ඒ කියන්නේ දැන් ආනමඩුවේ ක්ලාස් එකේදී අපි කලණය අහලා තියෙන ආනමඩුවේ ක්ලාස් එකේ මම හිතන්නේ පළවෙනි දෙවෙනි පාඩමේ අවසාන හරිය හිටියේ. මට මතක තියෙන විදිහට දෙවෙනි පාඩමේ අවසාන. අය එතෙන්ට එන්නේ නැහැ. හරි. එතෙන්ට එන්නේ නැහැ. අලුත් පාඩමකින් තමයි පටන් ගන්නෙ. මෙතන ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙලා තියෙන ඉන්න හැමෝටම ඒ පළවෙනි පාඩමේ අවසානයේ මග හැරිලා තියෙනවා නම් මම දෙවෙනි පාඩමේ හරි දෙවෙනි පාඩමේ අවසානයේ මග හැරිලා තියෙනවා නම් ඒ ටික කවර් කරලා දෙන්නම් ඕන නැත්නම් අලුත් පාඩමකින් පටන් ගන්න. මොකද අපිට ආපස්සට එන්න අමාරුයි. සිලබස් එකක් කවර් කරන්න තියෙනවා. ඒක නිසා තමයි හැම දරුවෙකුටම පුළුවන් විදියට ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න කියලා කිව්වේ. නමුත් ඒ ළමයිට අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. නමුත් ඔයාලට අසාධාරණයක් කරන්නත් බෑ මට. දෙපැත්තක් තියෙනවා. ඒතර කරන්න තියෙන හොඳම දේ අපිට ඉදිරියේදී නිමාඩු කාලයක් ලැබෙනවානේ ආයේ එක කාලවලදී. අය අගෝස්තු වලදී හම්බ වෙන්න පුළුවන් නේ. දැන් ආයේ පෙබරවාරි 25ත් මම හිතන්නේ අපිට සති දෙකක් ආයේ නිමාඩු හම්බ වෙනවා. අනේ නිමාඩු කාලවලදී මම එයාලා වෙනුවෙන් අමතර පන්ති පවත්වලා ඒ පහුගියේ ඒවා ආවරණය කිරීමක් කරන්න පුළුවන්. ඒ ක්ලාස් වලට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරි. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ඒ ක්ලාස් වලට. මම මේ කියන්නේ දැන් මේක මේ ආනමඩුවේ ක්ලාස් එකකින් ආපු ප්‍රශ්න මේක අනිත් ක්ලාස් වලටත් පොදුයි. විශේෂයෙන් වාරිය පොත් ක්ලාස් එකට අපිට මහව ක්ලාස් එකේ මම හිතන්නේ ගැටලුවක් නැහැ. මහව ක්ලාස් එකේ ළමයි ටික ඔක්කොම සම්බන්ධ වෙනවා. වාරිය පොත් ක්ලාස් එකේ කීප දෙනෙක් මිස් වෙලා තියෙන්නේ. ආනමඩුවේ ක්ලාස් එකේ තමයි මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙන ළමයි ගොඩක් අඩුයි ඒකේ. ඒකට එහෙම වුණොත් එයාලට ඒ පහුගියව එක්ස්ට්‍රා ක්ලාස් විදියට තමයි කරන්න වෙන්නේ පුළුවන් ආකාරයට. එහෙම නැත්නම් මම මේ ගමන ඉස්සරහට යනවා. අය ආපස්සට හැරීමක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරිද? නෝට් එක දෙමු නේද පුතේ? වෙන ප්‍රශ්න නැහැනේ. හරි. ඊළඟට මෙතන චුටි මාතෘකාවක් දෙනවා පුතේ. මිශ්‍රණ සඳහා සුදුසු පොහොර වර්ග තේරීම කියලා. හරි. අතර සමහර පොහොර වර්ග මිශ්‍ර කිරීමේදී පහත් සඳහන් අහිතකර තත්ත්ව ඇතිවන බව සොයාගෙන ඇත. දැන් දරුවනේ පොහොර කියලා කියන්නේ රසායනික ද්‍රව්‍යනේ. නේද? පොහොර කියන්නේ රසායනික ද්‍රව්‍ය. දැන් ওই රසායනික ද්‍රව්‍ය දෙකක් තුනක් එකට මිශ්‍ර කරද්දී මොකද වෙන්න පුළුවන් සමහර විට? මේවා අතර ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් නේද? රසායනික ද්‍රව්‍යනේ. හරිද? එතකොට අන්න ඒ වගේ මේ පොහොර මිශ්‍රණ හදද්දී මේ ඍජු පොහොර වර්ග මිශ්‍ර කරද්දී නොයෙකුත් ගැටලු ඇති වෙනවා කියලා පුතේ මේ වෙනකොට කාගෙන තියෙනවා. මොනවද? එකක් තමයි ජලාකර්ෂක පොහොර නිසා මිශ්‍රණයේ දියවීම. මේක කලිනුත් මම කිව්වා අපි සාමාන්‍යයෙන් පුතේ යූරියා පොහොර මිශ්‍රණ හදන්න භාවිත කරන්නේ නැහැ. ඇයි යූරියා පොහොර මිශ්‍රණ හදන්න භාවිත කරන්නේ නැත්නේ? යූරියා ජලාකර්ෂකයිනේ. අපි යූරියා දැම්මොත් පොහොර මිශ්‍රණයට අපේ පොහොර මිශ්‍රණය මොකද වෙන්නේ? දිය වෙනවා, දිය වෙන්න බලනවා. හැදෙන්නේ එහෙනම් ජලාකර්ෂක පොහොර මිශ්‍ර කළොත් පොහොර මිශ්‍රණය දිය වෙනවා. ඔන්න එක ගැටලුවක්. පොහොරවල ඇති නයිට්‍රජන් ඇමෝනියා වායුව ලෙස පිටවීම. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව වෙලා නයිට්‍රජන් මොකද වෙන්න පුළුවන් පුතේ? ඇමෝනියා විදියට පිට වෙලා යනවා. ඔන්න තව ඇතිවන හිතකර ගැටලුවක්.
සමහර පෝෂක භෝග වලට අවශෝෂණය කළ නොහැකි පරිදි තිර වෙනවා. හරි. විශේෂයෙන්ම ෆොස්ෆරස් අන්තර්ගත පොහොර. හරි. දැන් සාමාන්‍ය අපි ෆොස්ෆරස් අන්තර්ගත පොහොර, කැල්සියම් අන්තර්ගත පොහොර වගේ දේවල් එකට මිශ්‍ර කිරීම එච්චර සුදුසු නෑ කියනවා. ඒකට හේතුව කැල්සියම් සහ ෆොස්ෆේට් පොතේ ප්‍රතික්‍රියාව වෙලා කැල්සියම් ෆොස්ෆේට් හැදෙන්න පුළුවන්. කැල්සියම් ෆොස්ෆේට් හැදුනොත් ඒක ජලයේ දිය වෙන්නේ නැහැ. අපි කෙමිස්ට්‍රි කරන දරුවෝ එහෙම සමහරට දන්නවා මේ වෙනකොට වයි ඉගෙනගෙන ඇති. හරි කැල්සියම් ෆොස්ෆේට් කියලා කියන ජල අද්‍රව්‍ය සංයෝගයක්. හරි. එතකොට දැන් මේ කැල්සියම් ෆොස්ෆේට් හැදුණු ගම ඒක ජල අද්‍රව්‍ය වෙනවා කියන්නේ පුතේ භෝගයට ගන්න බැරි වෙනවා. පැහැදිලි නේද? එනවන්න ඇතිවන ගැටලු තුන පළවෙනි එක ජලාකර්ෂක පොහොර නිසා මිශ්‍රණයේ දියවීම කියන එක, දෙවෙනි එක කියනවා හරි නයිට්‍රජන් අඩංගු පොහොර වලින් නයිට්‍රජන් ඇමෝනියා විදිහට පිට වෙලා යන්න පුළුවන්. ඒ වගේම සමහර පෝෂක අවශෝෂණය කරන්න බැරි විදිහට ජලයේ අද්‍රව්‍ය සංයෝග බවට පත් වෙලා තිරවීමක් වෙන්න පුළුවන් කියලා අපි කියනවා. පැහැදිලි නේද? right. ඊළඟට පුතේ දැන් ඔය කියන විදිහට සමහර පොහොර වර්ග මිශ්‍ර කරන්න බෑ. සමහර පොහොර වර්ග මිශ්‍ර කරන්න පුළුවන්. සමහර පොහොර වර්ග තියෙනවා මිශ්‍ර කරලා තියන්න බෑ. ඒ කියන්නේ යොදන වෙලාවට මිශ්‍ර කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් යොදනවා නම් දැන් මිශ්‍ර කරලා යොදන්න පුළුවන්. එහෙම කතන්දරයක් තියෙනවා. ඒතර මෙන්න මේ පිළිබඳව අපිට පහසුවෙන් තේරුම් ගන්න ගීහන් කියන පුද්ගලයා. කවුද පුද්ගලයාගේ නම? ගීහන්. ගිහාන් නෙමේ. ලංකාවේ කෙනෙක් නෙමේ මෙයා. මෙන්න මේ ගීහන් කියන පුද්ගලයා පුතේ ඒ මිශ්‍ර කරන්න පුළුවන් පොහොර වර්ග මොනවද? මිශ්‍ර කරන්න බැරි පොහොර වර්ග මොනවද? භාවිතයට ගන්න සුළු මොහොතකට කලින් මිශ්‍ර කරන්න ඕන පොහොර මොනවද? යනාදී වශයෙන් විස්තර ඇතුළත් කරලා යම් සටහනක් හදනවා. හරි සටහනක් හදලා තියෙනවා. අන්නේ සටහනට අපි කියනවා ගීහන්ගේ සටහන කියලා. මොකක් කියලාද කියන්නේ? ගීහන්ගේ සටහන. එතකොට දරුවනේ ඔය කියන ගීහන්ගේ සටහනෙන් අපිට ප්‍රධාන වශයෙන් පොහොර මිශ්‍රණ හදද්දී ඒ මිශ්‍ර කරන්න පුළුවන් පොහොර වර්ග මොනවද? බැරි මොනවද කියන එක ලබා ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ මේකෙන් ඊට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. පළගෙන් අහාවේ මෙන්න මේ වගේ බහුවර්ණ ප්‍රශ්නයක් මිශ්‍ර පොහොර සෑදීමේදී මිශ්‍ර කළ හැකි මිශ්‍ර කළ නොහැකි පොහොර වර්ග දක්වන සටහන වන්නේ එතකොට ඔබ දැනගන්න ඕන පුතේ ඒ මොකද්ද? ගිහන්ගේ සටහන. පටල ගන්න එපා. දැන් ඔය අපි කලින් කතා කළානේ ලීබිග්ගේ අවමතා නියමය. හරි. ඔය ඒවා දැන් පැටලෙන්න ගන්නවා. දැන් නෙමෙයි. මම දන්න දැන් පැටලෙන්නේ නැහැ. තව විෂය කරුණු ඇවිල්ලා තව ඉස්සරහට 13 පාඩනුත් කරනකොට පොඩ්ඩක් මොලෙත් නේ අඤ්ඤ කොරස් වෙලා යනකොට ඕවා මොකද වෙන්නේ? පැටලෙනවා. තව අර පස පාඩමේ ස්ටෝක්ගේ නියමය තියෙනවා. දැන් ඔය පොඩි දේවල් ඕවා පැටලෙනවා. ස්ටෝක්ගේ නියමය මෙතෙන්ට එන්න පුළුවන්. මේක යන්න පුළුවන්. අවමේ පිළිබඳ නියමයට. අවමේ පිළිබඳ නියමය ස්ටෝක්ගේ නියමයක ආවට එන්න පුළුවන්. පැටලෙනවා. හරි. දැන් පටල ගන්න එපා. නිරවුල් මතකයක්, නිරවුල් දැනුමක් ඔබ සතුව තියෙන්න ඕන හොඳින් පේපර් එකට මුහුණ දෙන්න නම්. right. එහා පැත්තේ ඇති පුතේ ගීහන්ගේ සටහන බලන්නකෝ. එබැවින් පොහොර වර්ග මිශ්‍ර කිරීමේදී හානිය අවම කර ගැනීමට සැලකිලිමත් විය යුතුය. මේ සඳහා ගීහන්ගේ පොහොර සටහන highlight කරගන්න. ගීහන්ගේ පොහොර සටහන උපයෝගී කරගත හැකි වේ. හරි. ඒතර ඔය දීලා තියෙන්නේ ගීහන්ගේ පොහොර සටහන. ඒතර ඕකේ ඔය 1 2 3 4 5 6 7 8 ඔය මුළු වල පොතේ එක පොහොර වර්ගය තමයි දාලා තියෙන්නේ. එහා පැත්තේ මුළු වලට අදාළ පොහොර වර්ග ටික දීලා තියෙනවා. ඒතර මෙන්න මේ ගීහන් කියනවා මේ විදිහට මෙහි හරස් ඉරි ඇඳි තීරු වලින් සම්බන්ධ ඒවා. පොතේ ඔය හරස් ඉරි කියලා කියන්නේ අර වටේ තියෙන, ඒ කියන්නේ මාචින් එකේ තියෙන ඉරි ටික තියෙන්නේ. මම මෙහෙම කියන්නම්කො 1 2. ඔන්න 1 2 මිශ්‍ර කරන්න බෑ කිසිම විටක. ඒකයි ඔය කියන්නේ. හරි? 1 3 බෑ මිශ්‍ර කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට 1 2 ගන්නකො පුතේ 1 සුපර් ෆොස්ෆේට්. 1 සුපර් ෆොස්ෆේට්. ඒ කියන්නේ ෆොස්ෆේට් තියෙනවා.
පොස්පරස් තියෙනවා. හුණු කියන්නේ කැල්සියම් තියෙනවා. මං කිව්වේ පොස්පරස් සහ කැල්සියම් එකට මිශ්‍ර කරන්න බෑ. නැත්නම් පොස්පේට් සහ කැල්සියම් එකට මිශ්‍ර කරන්න බෑ. මිශ්‍ර කරපු ගමන් මොකද වෙන්නේ? කැල්සියම් පොස්පේට් හැදිලා පෝෂක තිර වෙනවා. එහෙනම් එක දෙක මිශ්‍ර කරන්න බෑ. ඒ වගේම එක තුන මිශ්‍ර කරන්නත් බෑ. හරි? තුන පහ මිශ්‍ර කරන්නත් බෑ. තුන පහ මිශ්‍ර කරන්න බෑ. දෙක හතර බෑ. පැහැදිලිද? ඒ විදිහට. ඊළඟට රතු තීරු වලින් සම්බන්ධ ඒවා පුතේ දැන් ඕකේ රතු තීරු පේන්නේ නෑනේ. නේද? රතු තීරු පේන්නේ නෑ. ඕකේ රතු තීරු කියලා කියන්නේ පුතේ මෙන්න මේ ඉරි ටික. ඔයාලට පුළුවන් නම් ඒක උඩ රතු පෑනකින් ඇඳ ගන්න. මෙන්න මේ විදිහට අටක් වගේ තියෙන්නේ. අට නිකන් කන පිට හරවල වගේ. මෙන්න මෙහෙම ඉරි හතරක් තියෙනවා නේද? ඉරි හතරක්ද? ඔව්නේ. මෙන්න මේවා තමයි රතු පාටවල. ඇඳගමුද අපි රතු පාටේ? දැන් උඩින් රතු පෑනකින් වගේ ඇඳ ගන්න. හරි. එතන මොකද කියන්නේ රතු තීරු වලින් සම්බන්ධ ඒවා භාවිතයට ගැනීමට මොහොතකට පෙර මිශ්‍ර කළ යුතුය. පැහැදිලිද? එහෙනම් පුතේ 2යි 6යි භාවිතයට ගන්න මොහොතකට කලින් මිශ්‍ර කරන්න ඕන. තව ගත්තොත් 2යි 7යි ඒත් භාවිතයට මොහොතකට කලින් මිශ්‍ර කරන්න ඕන. තව 3යි 6යි භාවිතයට මොහොතකට කලින් මිශ්‍ර කරන්න ඕන. 3යි 7යි භාවිතයකට මොහොතකට කලින් මිශ්‍ර කරන්න ඕන. පැහැදිලි නේද? ඊළඟට කියනවා සිහින් සරල රේඛා වලින් සම්බන්ධ ඒවා ඕනෑම අවස්ථාවකදී මිශ්‍ර කළ හැක. ඒ කියන්නේ පුතේ අර ඇතුලේ තියෙනව නේද චූටි චූටි ඉරි ටික? අන්න ඒවා ඒ වගේ සම්බන්ධ වෙන ඒවා ඕන වෙලාවක මිශ්‍ර කරන්න පුළුවන්. උදාහරණයක් කියවොත් 1යි 4යි ඕන වෙලාවක මිශ්‍ර කරන්න පුළුවන්. 1යි 4යි. තව 2යි 8යි ඕන වෙලාවක මිශ්‍ර කරන්න පුළුවන්. අය 6යි 5යි 6යි ඕන වෙලාවක මිශ්‍ර කරගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? හරි. ඒ ඔන්නෝක තමයි ගීහන් එයාගේ ඒ පොහොර සටහනෙන් පුතේ ඉදිරිපත් කරලා තියෙන්නේ. හරි. දැන් ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ පුතේ රසායනික පොහොර සම්බන්ධව. පැහැදිලිද? right. ඊළඟට අපි ගමු මට මතක තියෙන විදිහට 19 වෙනි ප්‍රශ්නය දක්වා කළා. දොළහ 13 කළේ නෑ මට මතක තියෙන විදිහට ඒක කරන්න බෑ. 15 16 17 18 19 කළා පුතේ. මට ඉක්මනට 20 21 22 කියන ප්‍රශ්න තුනට උත්තර ටික හොයලා දෙන්න මම විනාඩි 3ක් දෙන්නම්. ඇති නේද? 20 21 22 20 21 22 අපේ ප්‍රශ්න තුන කරලා තව විභගත එකේ තියෙන අපතේ අර පොහොර වර්ගයක් දුන්නහම පෝෂක ප්‍රතිශතය හොයන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ගණනය කිරීමට අදාළ ප්‍රශ්න කීපයක් මම ඒකේ එකක් හදන විදිය අද කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට ඊටු ටික ගෙදරින් හදන්න පුළුවන්.
හරි බලමුද? බලන්න පුතේ ඒකේ කීයද 20 බලන්න මොකක්ද කියන්නේ? පොහොර ශ්‍රේණිය 15 10 පහවන පොහොර මිශ්‍රණයකින් කිලෝග්‍රෑම් 1000ක් සෑදීමට අවශ්‍ය යූරියා ප්‍රමාණය. දැන් ඔයාලට මේවා ඉතින් අර අපි ඔයාලගේ භාෂාවෙන් කියනවනේ කච්චු කනවා වගේ තමයි ලේසි. මොකද අපි මේ වගේ ඒවා නෙමෙයි. නේ? අමාරු ගන්නොත් දැන් හදලානේ ආවේ. රයිට්. එතකොට පුතේ අපෙන් අහන්නේ යූරියා ප්‍රමාණය. ඉස්සෙල්ලා අපි බලමු නයිට්‍රජන් කොච්චරක් ඕනද කියලා. හරි. දැන් බහුවර්ණ එකක් නේ වගන්ති ලේලියා ඉන්න ඕනේ නෑ. කිලෝග්‍රෑම් 100ක් හදන්න හරි කිලෝග්‍රෑම් 100ක් හදන්න නයිට්‍රජන් කොච්චරක් ඕනද පොහොර ශ්‍රේණියට අනුව 15ක් ඕනනේ. ඕකනේ කියන්නේනේ. කිලෝග්‍රෑම් 100ක් හදන්න නයිට්‍රජන් 15ක් ඕන. එහෙනම් පුතේ කිලෝග්‍රෑම් 1000ක් හදන්න. හරි. ඒතර කීයද? 150යි කිලෝග්‍රෑම්. හැබැයි මේ නයිට්‍රජන් කලබල වෙන්න එපා. ඕක සමහරට 150ක් කියලා තියෙනවා. ඔව්. බලන්නකෝ ඔයාලා වන්දන්න හදන අන්දිල්ල. ඔගේ නයිට් 150 කියලා දීලා තියෙනවා. ඉතින් අර සිහි බුද්ධිය නැති වෙන ලෝකෙක ඉන්න කෙනෙක් සමහරට 150 කියන උත්තරේට ගහවි. වැරදිනේ. හරි. ලකුණු භාගයක්වත් දෙන්නේ නැහැ. ඒක 150 ගැහුවා. බින්දුව. ඒ ලකුණ නෑ. හරි. අපෙන් අහන්න පුතේ යූරියා. අපෙන් අහන්න යූරියා ප්‍රමාණය. එහෙනම් යූරියා ප්‍රමාණය හොයන්න දැනගන්න ඕන ඔයාලට නයිට්‍රජන් ප්‍රතිශතය දීලා නැහැනේ. 46යිනේ. 46ක් ගන්න 100ක් ඕනද? එහෙනම් 150ක් ගන්න. මෙහෙම කරන්න. මේක ආසන්නව 50යි කියලා හිතලා උත්තරේ බලන්න කීයද කියලා. මේක 50යි කියලා හිතුවොත් 50 ඒවා 3යිනේ. 300යි. බලන්න 300 ගානට ආසන්න උත්තරයක්. ඒ කියන්නේ 300ත් ඒවා ටිකක් වැඩි වෙන්න ඕන. බහුවර්ණනේ පුතේ හරියටම හදන්න ඕනේ නේ. ඔව් උත්තරේ 326යි එතකොට. ඒකනේ ආසන්නම උත්තරේ. 326 වාට ඉතින් ආසයිම නම් සුළු කරලා බලන්න. හරි ආසන්නම ආසයි නම් සුළු කරලා බලන්න. 326ක් ඒ මෙහෙම කරන්න ඕනේ නෑ. මේක ආසන්නව 50යි කියලා හිතන්න. එතකොට 50 වරක් 3යි 300යි. මේක 50යි කියලා හිතුවට 50ක් නෑනේ. තව ටිකක් අඩු වෙන්නේ. ඒක 320 ගාණක් ඒක. හරි. ඊළඟට පොහොර ශ්‍රේණිය 27 20 10 වන පොහොර මිශ්‍රණයකින් කිලෝග්‍රෑම් 1000ක් සෑදීමට අවශ්‍ය MOP ප්‍රමාණය අහනවා. අර වගේම එකක්. දැන් අහන්නේ MOP ප්‍රමාණය ඔයාලගේ කිලෝග්‍රෑම් 1000ක් හදන්න තියෙනවලු. පොහොර ශ්‍රේණිය දෙනවා පුතේ 27 20 10. එහෙනම් කිලෝග්‍රෑම් 1000 හදන්න අවශ්‍ය K2O ප්‍රමාණය බලමු අපි. කොච්චරක් K2O ඕනද කියලා. 100ක් හදන්න කොච්චරක් ඕනද? 100ක් හදන්න 10ක් නේද? එහෙනම් 1000ක් හදන්න. 100ක් හදන්න 10යි නම් 1000ක් හදන්න. ඒතර කීයද එතන? 100යිනේ. කිලෝග්‍රෑම් 100. දැන් මේ K2 කලබල වෙන්න එපා. අපෙන් අහන්නේ MOP. එහෙනම් MOP K2O 60ක් ගන්න MOP 100ක් ඕන. අපි ඉගෙනගෙන තියෙන ප්‍රතිශතය. හරි මේ මතකයෙන් හදන්න ඕන. එහෙනම් 100ක් ගන්න. බිඳුවට බිඳුව කැපුණා. 200 බෙදීම 6. සෝරි මම බැලුවේ මොකද වුනේ කියලා. 200 ආවේ කොහොමද? හරි 10යි නේද? 10යි පුතේ 200යි නෙමෙයි 10යි. නැත උත්තරයක් නැති ප්‍රශ්නයක් තියෙනවා නේද?
එතකොට 10ට 1යි 4ක් ඉතිරි 40ට 6යි හරි 36යි 6යි 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 දිගටම යයි. ඒ නිසා ආසන්නව 167යි කිලෝග්‍රෑම් කියලා ගන්න. 167යි කිලෝග්‍රෑම්. හරි උත්තරයක් නැති වෙන්නේ පුතේ මං අතින් වැරදුනා. අතන 100 ගුණ කිරීම 10යි මන් 200යි කියලා නේ ගත්තා. 100 ගුණ කිරීම 10 10යි 10 බෙදීම 6. එතකොට එනවා 167ක් කියලා 167 ඇති තුන්වෙනි උත්තරේ. හරි නේද පුතේ? right. ඊළඟ බලන්න මම තව එකක් දුන්නා. පොහොර බෑගයක් 23 19 17 ලෙස ලේබල් කර ඇත. එයන් පොහොර ශ්‍රේණිය දාලා තියෙනවලු මේ පොහොර බෑග් එකේ 23 19 17. අපෙන් අහනවා නැත්නම් ප්‍රකාශ පහක් දීලා වඩා නිවැරදි ප්‍රකාශය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. එහි 123ක් නයිට්‍රජන්ද 119ක් පුතේ හදාගන්න කැපිටල් නයන් මුර්ධජ නයන්නෙන් කියවෙන්නේ ඒක කපලා හදාගන්න K පොටෑසියම් කියන එක. හරි කැපිටල් නයන්න නෙමේ. හරි මේ මුර්ධජ නයන්න තියෙනවනේ. ඒක කපලා එතන පොටෑසියම් කියලා දාන්න. මුර්ධජ නයන්න හරි. දැන් 17ක් පොස්පරස් වැරදි නේද පුතේ? මම ඔයාලට එදා කිව්වා අපි පොටෑසියම් කියන්නේ නෑ පුතේ K2O කියලා කියන්නේ. ඒ වගේම පොස්පරස් කියන්නේ නෑ අපි කියන්නේ P2O5. ඒ වගේම ඔතන තව වැරද්දක් තියෙනවා. පිළිවෙල ගත්තොත් NPK කියන පිළිවෙලටයි යන්නේ. ඒකත් මතක තියාගන්න. එහි 123ක් නයිට්‍රජන්ද 19ක් P2O5ද 17ක් K2O ද අඩංගු වේ. ඔව් උත්තරේ 2. ඒක කිසි වැරැද්දක් නෑ. නයිට්‍රජන් 123ක් තියෙනවා පුතේ. P2O5 19ක් තියෙනවා. K2O 17ක් තියෙනවා. පිළිවෙලක් හරි ඒවා ප්‍රකාශ කරලා තියෙන විදියත් එතන හරි. එහෙනම් අපි අනිත් උත්තර වලට යන්න අවශ්‍ය නෑ නේද? උත්තරේ 2 කියලා ගන්න. right. දැන් අපි චුට්ටක් නැවත මුලට ආවොත් දරුවනේ දැන් අපි මේ කතා කරන්නේ පොහොර ගැනනේ නේද? මේ කතා කරන්නේ පොහොර ගැන. ඒතර ඔයාලට මම කිව්වා පොහොර වර්ග 3ක් තියෙනවා. පොහොර වර්ග කීයක් තියෙනවද? පොහොර වර්ග 3ක් තියෙනවනේ පුතේ. මොනවද පොහොර වර්ග 3? කාබනික පොහොර ඊළඟට රසායනික පොහොර හරි ඊට පස්සේ ජෛවීය පොහොර හරි ඔය විදිහට පුතේ පොහොර වර්ග 3ක් තියෙනවා. එතකොට මම මුලින්ම කතා කළේ රසායනික පොහොරනේ. මොකද මම අතින් අතපසුබීමකින් මුලින් විස්තර වුණේ රසායනික පොහොර. ඒක නිසා මම මේ විදිහටම රසායනික පොහොර ගැන කතා කරගෙන ආවා. දැන් අපිට ආපස්සට එන්න තියෙනවා. අපි කතා කරමු ජෛව පොහොර වලට එන්න කලින් පුතේ කාබනික පොහොර සම්බන්ධව. පැහැදිලිද? ඒතර මොනවද කාබනික පොහොර කියන්නේ? පුතේ ශාක කොටස් හෝ සත්ව කොටස් අපි ශුද්ධ ජීවීන් මගින් වියෝජනය කරලා ශාකවලට අවශ්‍ය පෝෂක නැත්නම් ඒ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලබා දීමට පසට එකතු කරන ද්‍රව්‍ය වලට කියනවා කාබනික පොහොර කියලා. පැහැදිලිද? ශාක කොටස් වෙන්න පුළුවන්, සත්ව කොටස් වෙන්න පුළුවන්. කවුරු මගින් වියෝජනය කරගන්නවද? ශුද්ධ ජීවීන් මගින් වියෝජනය කරගන්නවා. වියෝජනය කරලා ශාකවලට අවශ්‍ය පෝෂක නැත්නම් ඒ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ලබා දීමට පසට එකතු කරන ද්‍රව්‍ය වලට කියනවා අපි කාබනික පොහොර කියලා. ඔන්න කාබනික පොහොර හඳුන්වන විදිය අපි. පැහැදිලි නේද? right. එතකොට ඔය කාබනික පොහොර වර්ග තියෙනවා පුතේ.
කාබනික පොහොර වර්ග තියෙනවා. මොනවද කාබනික පොහොර වර්ග? එකක් තියෙනවා කොළ පොහොර කියලා. දැනට එහෙම අපි කතා කරමු කොළ පොහොර. ඊළඟට තියෙනවා පුතේ ගොවි පොළ පොහොර කියලා. ගොවි පොළ පොහොර. ඊළඟට මේක නම් ඔයාලා හැමෝම චුටි කාලේ ඉඳලා අහලා තියෙනවා කොම්පෝස්ට්. කාබනික පොහොරක්. ජනප්‍රියම කාබනික පොහොර වර්ගය තමයි කොම්පෝස්ට් නේ. ඊළඟට ආයෙත් තියෙනවා පුතේ කාබනික දියර පොහොර කියලා. මොනවද? කාබනික දියර පොහොර. ඉතින් ඔන්න කාබනික පොහොර වර්ග 4ක් තියෙනවා. නැවත කිව්වොත් කොළ පොහොර, ගොවි පොළ පොහොර, කොම්පෝස්ට්, ඊට පස්සේ කාබනික දියර පොහොර. පැහැදිලිද? right. අපි එහෙනම් එතෙන්ට ගිහිල්ලා එතන තියෙන්නේ මොනවද කියලා බලලා ඒ අඩුපාඩු ටික පොඩ්ඩක් දැන් හදාගමු. කීවෙනි පිටුවද පුතේ බලන්න ටියුට් එකේ ආපස්සට එන්න වෙනවා අපිට. පිටු අංකය right 18ට එන්න වෙනවා නැවත අපිට. 18ට. හරි. එතන කාබනික පොහොර යටතේ අපි ලියමු මේ විදිහට ශාක හෝ සත්ව කොටස් ශුද්ධ ජීවීන් මගින් ශාක හෝ සත්ව කොටස් ශුද්ධ ජීවීන් මගින් වියෝජනය කර ශාක වර්ධනයට අවශ්‍ය වියෝජනය කර ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක සැපයීමට යොදන ද්‍රව්‍ය කාබනික පොහොර ලෙස හැඳින්වේ. right. ඊළඟට එහා පැත්තේ 19 වෙනි පිටුවේ තියෙනවා පුතේ බහුලව භාවිත කරන කාබනික පොහොර වර්ග 4 දීලා තියෙනවා. අපි ලියමු කොළ පොහොර ගැන මම කිව්වේ නෑ නේද? right. අහගන්න දැන් කොළ පොහොර කියන්නේ පුතේ කොළ ශාක පත්‍ර. හරි ශාක පත්‍ර ඊට අමතරව ලපටි ප්‍රරෝහ කොටස් ඒ කියන්නේ ලපටි අග්‍රස්ත කොටසුත් අපිට මේ සඳහා දාගන්න පුළුවන්. ඒතර මේ ශාක පත්‍ර හෝ ඒ ලපටි අග්‍රස්ත කොටස් අපි පසට එකතු කරනවා පුතේ. පසට දානවා. පසට මිශ්‍ර කරනවා. එහෙම පසට දැම්මට පස්සේ හරිද ඒ පසේ ඉන්න ශුද්ධ ජීවීන් මගින් දැන් මේ ශාක පත්‍ර මොකද වෙන්නේ? වියෝජනය වෙනවා. වියෝජනය වෙලා පුතේ මේ පත්‍රවල තියෙන පෝෂක කොහාටද නිදහස් කරන්නේ? පසට නිදහස් කරනවා. අන්න ඒ ශාක පත්‍රවලට අපි මෙතනදී නමක් දෙනවා කොළ පොහොර කියලා. හරි. එතකොට මේ කොළ පොහොර විදිහට යොදා ගන්න ශාක පත්‍රවල තිබිය යුතු විශේෂ ගුණාංගයක් තියෙනවා පුතේ. ඒ තමා කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු වෙන්න ඕන. ඒක හොඳින් මතක තියාගන්න. මොකක්ද අඩු වෙන්න ඕනේ? කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු වෙන්න ඕන. ඒ කියන්නේ තව විදියකට කියනවා නම් පුතේ තියෙන කාබන් ප්‍රමාණය අඩු වෙන්න ඕන. සාපේක්ෂව
නයිට්‍රජන් ඉහළ අගයක් තියෙන්න ඕනේ. හැබැයි එහෙම කිව්වා කියලා කිසිම අවස්ථාවක කාබන්ට වඩා නයිට්‍රජන් වැඩි වෙන්නේ නැහැ. පටල ගන්න එපා. හරි කිසිම විටක ශාක පත්‍රයක තියෙන කාබන් ප්‍රමාණයට වඩා නයිට්‍රජන් ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැ. මෙතන අපි කියන්නේ කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු වෙන්න ඕන කියලා. හරි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් පුතේ පිදුරු වල හරිද අහගන්න පිදුරු වල කාබන් නයිට්‍රජන් අනුපාතය අපි සාමාන්‍යයෙන් කියනවා 200ට එකක් විතර. පිදුරු වල හරි අපි ග්ලිරිසිඩියා වගේ ගත්තොත් පුතේ හරි ඒක සාමාන්‍යයෙන් 12ට එකක් වගේ වෙන්නේ. හරි 12ට එකක්. හරි දැන් අපි ওই දෙකෙන් තේරුම් ගමු මෙන්න මේ කතන්දරය. හොඳින් අහගන්න. එහෙනම් පුතේ මේ දෙන්නගෙන් කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු කෙනා ග්ලිරිසිඩියා. හරි කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු කෙනා ග්ලිරිසිඩියා. මෙයාගේ කාබන් නයිට්‍රජන් අනුපාතය ගොඩෝ වැඩි. මේ 200ට එකක් තියෙන්නේ. අතට කාබන් ගොඩාක් වැඩි. මෙයාගේ ඊට සාපේක්ෂව කාබන් ගොඩක් අඩුයි. එහෙනම් කොළ පොහොරක් විදියට භාවිත කරන්න හොඳ කවුද? පුතේ ග්ලිරිසිඩියා. පිදුරු කොළ පොහොරක් විදියට භාවිත කරන්න කිසිසේත් සුදුසු වෙන්නේ නැහැ. ඇයි අපි මේ කාබන් නයිට්‍රජන් අනුපාතයේ අඩු ශාක පත්‍රය යොදා ගන්න කියන්නේ මතක තියාගන්න. ශුද්ධ ජීවීන් මගින් වියෝජනය පහසුවෙන් වෙන්නේ පුතේ කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු වුණොත්. පැහැදිලිද? කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු වුණොත් තමයි ශුද්ධ ජීවීන් මගින් මේ කොළ පහසුවෙන් ඉක්මනින් වියෝජනය වෙලා ඒ වගේ තියෙන පෝෂක පසට නිදහස් කරන. පිදුරු වගේ දෙයක් දැම්මොත් පුතේ කන්නේ ඉවර වෙන කල්වත් වියෝජනය වෙන්නේ නැහැ. බලන්නකෝ සමහර කුඹුරු වල පිදුරු ගොඩ ගහපු තැන් තියෙනවා. එහෙම්මම නිකන් උණ්ඩි ගහලා ඔහේ තියෙනවා. දි รา පත් වෙන්නේ නැහැ. ඇයි කාබන් වැඩි. කාබන් වැඩි කියන තව පැත්තකින් කියනවා නම් පුතේ ඔය සෙලියුලෝස්, හෙමිසෙලියුලෝස් වගේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වැඩිපුර තියෙනවා. ඒවා ශුද්ධ ජීවීන්ට වියෝජනය කරන්න හරි අපහසුයි කියලා අපි කියනවා. පැහැදිලිද? ඔන්න කොළ පොහොරක් විදිහට යොදා ගන්න ශාක පත්‍රයක තිබිය යුතු වැදගත්ම ගුණාංගය, වැදගත්ම ලක්ෂණය තමයි ඕක කාබන් නයිට්‍රජන් අනුපාතය පුළුවන් තරම් මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕන. ඉතින් දරුවනේ සාමාන්‍යයෙන් ওই කාබන් නයිට්‍රජන් අනුපාතය අඩුයි කියනවා රනිල කුලයේ ශාකවල. මොන වගේද? රනිල කුලයේ ශාකවල. දැන් පොතේ ග්ලිරිසිඩියා ගත්තාම අන්න මොන කුලයේද? රනිල කුලයේ ශාකයක්. පැහැදිලිද? එහෙනම් කොළ පොහොර විදිහට යොදා ගන්න වඩා සුදුසු ශාක වර්ග තියෙනවා මොන කුලයේ ඇතුළේද? රනිල කුලයේ ඇතුළේ. ඒකත් මතක තියාගන්න. right. අපි එහෙනම් පොඩි සටහනක් දාගමු. ලියන්න මේ විදිහට කොළ පොහොර යටතේ භෝග වගාවේදී ශාකවලට අවශ්‍ය පෝෂක ලබා දීම සඳහා විවිධ ශාක පත්‍ර යොදාගත හැකිය. එම ශාක පත්‍ර කොටස් පසේදී ශුද්ධ ජීවීන් මගින් ජීර්ණය කර සකසා ගන්නා පොහොර
සකසා ගන්නා පොහොර කොළ පොහොර වේ. කොළ පොහොර වේ. රයිට් පුතේ යටින් දීලා තියෙනවා මම මෙහිදී CN කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු ශාකවල පත්‍ර බහුලව යොදාගන්නේ. ඒක හයිලයිට් කරලා තියාගන්න. කාබන් නයිට්‍රජන් අනුපාතය අඩු ශාකවල පත්‍ර. හේතුවත් ඕනනම් ඉතින් චුට්ටක් ලියලා තියාගන්න. සුද්ධ ජීවීන් මගින් වියෝජනය පහසු වේ. සුද්ධ ජීවීන් මගින් වියෝජනය පහසු වේ. හරි. ඊළඟට ඔයාලට මම වගුවක් දීලා තියෙනවා ටියුට් එකේ පුතේ. කොළ පොහොර විදියට යොදා ගන්න පුළුවන් ශාක වර්ග කීපයක්. ඒ ටික පොඩ්ඩක් පාඩම් කරලා තියාගන්න. විද්‍යාත්මක නම් අවශ්‍ය වෙන්නේ නැහැ. පුළුවන් නම් පාඩම් කරගන්න. මම එපා කියලා නෙමෙයි කියන්නේ. පුළුවන් නම් පාඩම් කරගන්න. අඩුම තරම පොදු නාම ටික සාමාන්‍ය විවහාරික නාම ටික හරි පාඩම් කරගන්න අඩුම තරමේ. ඉතින් මම කැමතියි ඔයාලා මේ විද්‍යාත්මක නම් ටික එහෙම පාඩම් කරලා තියාගන්න උත්සාහ කරන්න. නමුත් අපිට පොදු නම් වලින් නැත්නම් විවහාරික නම් වලින් අපෝනේ ඉලක්කම් පාඩම් කරන්න යන්න එපා. හරි ඉලක්කම් පාඩම් කරන්න ඕනේ නේ. මම කිව්වේ අඩුම පොදු නම් ටික විවහාරික නම් ටික පාඩම් කරගන්න. හරි. ඊළඟට පුතේ මේ කොළ පොහොර ශේෂ්ත්‍රයට යෙදිය හැකි ආකාර කීපයක් තියෙනවා. ආකාර දෙකක් තියෙනවා. හරි. ශේෂ්ත්‍රයට යොදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. හරි. ඒක ආකාරයක් කියනවා පුතේ අපි ඒ වගා භූමියේම වගා කරලා මේ කොළ පොහොර ශාක හරි වගා භූමියේම වගා කරලා භෝග වගාවේදී අපි බිම් සැකසීමක් කරනවානේ. අපි දැන් ඊළඟ පාඩමේදී බිම් සැකසීම කතා කරනවා. අනේ බිම් සැකසීමේදී අපි කියනවා පුතේ ඒ කොළ පොහොර ශාක පසට යට කරන්න කියලා. පැහැදිලිද? ඒක ක්‍රමයක්. හරි වගා බිමේම වගා කරනවා. හරි වගා බිමේම වගා කරලා බිම් සැකසීමෙන් මොකද කරන්න කියන්නේ? ඒ කොළ පොහොර ශාක ටික පසට මිශ්‍ර කිරීමක් කරන්න කියලා කියනවා. ඒක ක්‍රමයක්. අනිත් ක්‍රමය අපි කියනවා පුතේ. හරි අනිත් ක්‍රමය කියනවා වෙන පිට ඉඩමක භූමියක කොළ පොහොර ශාක වගා කරලා ඒවා කපලා ගෙනල්ලා වගා බිමට එකතු කරලා බිම් සැකසීම මගින් නැවත ඒවා මොකද කරන්න කියන්නේ? පසට එකතු කිරීමක් කරන්න කියලා කියනවා. පැහැදිලිද? නම් ක්‍රම දෙකයි. එකක් වගා බිමේම වගා කරනවා. අනික පිටත තැනක වගා කරලා පිට තැනක වගා කරලා එතනින් කපලා ගෙනල්ලා ශේෂ්ත්‍රයේ පසට එකතු කිරීම කරනවා. පැහැදිලිද? සාමාන්‍යයෙන් ශේෂ්ත්‍රයේ වගා කරනවා නම් පුතේ ටිකක් කුඩා ඒවා තමයි වගා කරන්නේ. ශේෂ්ත්‍රයේ වගා කරන දැන් ග්ලිරිසිඩියා වගේව වගා කරන්නේ ශේෂ්ත්‍රය ඇතුලේ. ඉපිල් වගේ දෙයක් ශේෂ්ත්‍රය ඇතුලේ වගා කරන්නේ නෑ අපි. ශේෂ්ත්‍රය ඇතුලේ වගා කරනවා නම් ඔය දියසියමලා වගේ එකක්. සන්හෙම් කියලා ශාකයක් තියෙනවා. ඊට අමතරව වල් සූර්යකාන්ත වගේ දෙයක් අපිට වගා කරන්න පුළුවන්. ඒතර ඉපිල් ග්ලිරිසිඩියා මේ වගේ දේවල් අපි වගා කරන්නේ ශේෂ්ත්‍රයේ පිටත. වගා කරලා කපලා ගෙනල්ලා පසට මිශ්‍ර කිරීම කරනවා. පැහැදිලිද? ඊට අමතරව පුතේ ඔය ශේෂ්ත්‍රයේම වගා කරන එකේදී මෙන්න මෙහෙම ක්‍රමයකුත් කරනවා. දැන් ඔය ප්‍රධාන කන්න දෙකක් අතර ગેප් එකක් හිටිනවනේ. පරතරයක් තියෙනවනේ. ඒවල කන්න වල කාල පරාස දන්නවනේ. දැන් ජල කන්නය ගත්තාම සාමාන්‍යයෙන් ජූලි වගේ වෙනකොට අවසන් වෙනවා. අගෝස්තු වගේ වෙනකොට අවසන් වෙනවනේ කොහොමත් නේ වගා කරලා. ඊට පස්සේ නැවත සමහර විට දෙසැම්බර් මාසෙදී හාටනේ භෝග වගා කරන්න. නොවැම්බර් අග දෙසැම්බර් වගේ.
එතකොට එතන යම් කාල පරාසයක් තියෙනවා. ඔය කාල පරාසය අපි ශේෂ්ත්‍රයේ වගා කරනවා රනිල භෝගයක්. අපිද මුං ඉහිනවා. හරි? ගොයන් කපනවත් එක්කම ශේෂ්ත්‍රයට මුං ඉහිනවා. දැන් මේ මුං ගස් ටික ඔන්න වැඩිගෙන එනවා. දැන් ඔන්න කරලුත් හැදෙනවා. අපි එකපාරක් දෙපාරක් වගේ අස්ුණු නෙළුවට පස්සේ මොකද කරන්නේ පුතේ? අර මුං ගස් ටික හැමම ඒ පසට යට වෙන විදිහට බිම් සැකසීමක් කරනවා. එහෙමත් කරන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ගොඩාක් අසුණු නෙලි කියනවා. අසුණු නෙලිමේ වාර ගණන ගොඩාක් වැඩි කරන්නේ. මොකද එහෙම ගොඩාක් වැඩි වාර ගණනක් අසුණු නෙලනලා හිටියොත් ගහේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය අස්වැන්නට එනවනේ. එතකොට ගහේ තියෙන නයිට්‍රජන් ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වීමක් වෙනවා. ඒතර ඒක සරු කොළ පොහොරක් නොවෙන්න පුළුවන්. ඒක නිසා එකපාරක් දෙපාරක් විතර වගේ තමයි අපි අස්වැන්න නෙලන්නේ. නෙලලා ඒත් එක්කම බිම් සැකසීමෙන් මොකද කරන්නේ? පසට යට කිරීම කරනවා. පැහැදිලිද? ඒ අර ශේෂ්ත්‍රයේම වගා කරන්න පුළුවන් තව ක්‍රමයක්. ඒතර ඒක කොළ පොහොරක් විදිහට භාවිත කරන්න පුළුවන් භෝගයක් තමයි අපි වගා කරන්නේ. රනිල කුලයේ භෝගයක් වගා කිරීම කරනවා. පැහැදිලිද? ඊළඟට ඔය කොළ පොහොර අස්වනු දැන් මේ කොළ පොහොර වලත් අපි අස්වැන්න නෙලනවා කියලා හිතුවොත් ඒ කියන්නේ ඒවා කපලා ගෙනල්ලා දාන්න හෝ ශේෂ්ත්‍රයට යට කිරීම කරනවානේ. ඒ කොළ පොහොර අස්වනු නෙලීම කරන අවස්ථාව අතිශය වැදගත්. සාමාන්‍යයෙන් අපි කියනවා 50%ක පුෂ්පීකරණයක් වෙලා තියෙනකොට 50%ක පුෂ්පීකරණයක් වෙලා තියෙනකොට අපි මේ කොළ පොහොර කපා ගැනීම කරන්න ඕන. නැත්නම් මේ කොළ පොහොර ශාක කපා ගැනීම කරන්න ඕන. ඇයි පුතේ මේ 50%ක පුෂ්පීකරණයේදී මේ කොළ පොහොර අස්වැන්න නෙලා ගන්න ඕන කියලා කියන්නේ? ඒ ශාකය තුළ වැඩිම නයිට්‍රජන් ප්‍රමාණයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. 50%ක පමණ පුෂ්පීකරණයක් වෙලා තියෙන අවධිය. ඊට කලිනුත් හොඳ නෑ. ඊට පසුව ඒත් හොඳ නෑ කියලා කියනවා. ඕක පැහැදිලිව මතක තියාගන්න. හරිද? රයිට්. දැන් අපි චුට්ටක් නෝට් එකට ගිහිල්ලා නෝට් එකේ තියෙන ටික කියවගෙන අපි අදට ක්ලාස් එක අනේ අතන අර චුටි ගානක් කියලා දෙන්න තියෙනවා. ඒ ගානත් කියලා දීලා නතර කරමු. ගොවිපොළ පොහොර අපි ඉරිදා ක්ලාස් එකේ උදේ කතා කරමු. ගොවිපොළ පොහොර කොම්පෝස්ට් ඒ ටික කතා කරමු ඉරිදා උදේට. හරිද? රයිට්. බලන්නකො මෙතන එහා පැත්තේ 20 වෙනි පිටුවේ දීලා තියෙනවා පුතේ වගා බිමෙහි වවා පසට යට කිරීම. මෙහිදී සන්හෙම් හයිලයිට් කරගන්න පුතේ. සන්හෙම් දියසියඹලා වැනි ශාක පසෙහි වවා ශාකවල හයිලයිට් කරගන්න ආයේ අනිවාර්යෙන් හයිලයිට් කරගන්න. මතක තියාගත යුතුමයි. 50% පමණ මල් පිපෙන විට ශේෂ්ත්‍රයේ සීසෑම සිදු කර ශාක කොටස් පසට යට කරයි. 50%ක් මල් පිපෙන විට 50%ක් මල් පිපෙන විට හයිලයිට් කරගන්න. 50%ක් මල් පිපෙන විට. හරිද? රයිට්. එමගින් උපරිම නයිට්‍රජන් හේතුවක් දීලා තියෙනවා. එමගින් උපරිම නයිට්‍රජන් ප්‍රමාණය අපිට ලබා ගන්න පුළුවන්. ඇදලි නේද? රයිට්. මේට අමතරව ඉහළ නයිට්‍රජන් ප්‍රමාණයක් ඇති කව්පි මුං ඇට වැනි භෝග වාරයක් දෙකක් අසුණු නෙලා සීසෑම් මගින් පසට යට කිරීම. මාර කිව්වේ තව විශේෂ අවස්ථාවක් තියෙනවා කියලා. ඒක ඔය. ඊට පස්සේ පිටතින් කපාගෙන ඇවිත් පසට දැමීම. මෙහිදී ග්ලිරිසිඩියා ඉපිල් කැප්පෙටියා වැනි ලොකුවට හැදෙන ශාක වැනි ශාකවල පත්‍ර හා ලපටි කඳන් කපාගෙන ඇවිත් පගාබි මෙහි පසට යට කිරීම සිදු කරයි. බිම් සැකසීම ආරම්භයේදී ඒවා යෙදීම කළ යුතුයි. කියන්නේ බිම් සැකසීමත් එක්කම කරන්න ඕන කියලා කියන ඔකට හේතුවක් කියනවා මොකක්ද කියලා. කොළ වර්ග දි รา පත් වීමට පසෙන් නයිට්‍රජන් උරා ගන්නා බැවින් බීජ හෝ පැල සිටුවන විට අමු කොළ පොහොර යෙදීමේ තරම් සුදුසු නැත. පැහැදිලිද කියන එක පුතේ? බිම් සැකසීමත් එක්ක තමයි මේව අනිවාර්යෙන් යොදන්න කියන්නේ. භෝග සංස්ථාපනයත් එක්ක එහෙම නැත්නම් බීජ හෝ පැල සිටුවීමත් එක්ක මේවා යොදන්න හොඳ නෑ කියනවා. සුදුසු නෑ කියනවා. හේතුව දරුවනේ අපි මේ කොළ පොහොර යෙදුවට පස්සේ දැන් මේවා වියෝජනය වෙන්න ඕනනේ. ඒ වගේ තියෙන ඒ පෝෂක පසට නිදහස් කරන්න. ඒව වියෝජනය වෙන්න අවශ්‍ය ඒ නයිට්‍රජන් එහෙම ශුද්ධ ජීවීන් ගන්නවා කියන්නේ කොහෙන්ද? පසෙන්. හරි? ඒ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය දැන් වැඩි වෙනවනේ. පැහැදිලිද කියන එක? ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා.
හරි. ඒ ශුද්ධ ජීවකගේ ක්‍රියාකාරීත්වය වැඩි වීමත් එක්ක යාලා පසේ තියෙන නයිට්‍රජන් ගන්න ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ නිසා පුතේ తాවකාලිකව පසේ නයිට්‍රජන් ප්‍රමාණය පහළ වහිනවා. ඔය කාලෙදී. හරි. ඉතින් ඒ අවස්ථාවේම අපි බීජ හෝ පැල සිටවලා තිබුණොත් දැන් බීජ හෝ පැලවට ලැබෙන නයිට්‍රජන් ප්‍රමාණය අඩු වෙලා ඒ පැලවල වර්ධනය මොකද වෙන්නේ පුතේ? දුර්වල වෙනවා. හරිද? දුර්වල වෙනවා. ඒ නිසා මේ කොළ පොහොර අනිවාර්යයෙන් යොදන්න කියන්නේ බිම් සැකසීමත් එක්ක. එතකොට මේ කොළ පොහොර වියෝජනය වෙලා පසට නයිට්‍රජන් එහෙම ලබා දීමක් වෙනවා. එතකොට අර తాවකාලිකව නයිට්‍රජන් අඩුවීම අපිට මග හරවා ගන්න පුළුවන්. ඒක తాවකාලිකව වෙන්නේ පුතේ. අර ටික වියෝජනය වුණාට පස්සේ නැවත මොනවද පසට එන්නේ ඒ වගේ නයිට්‍රජන් එනවා. එතකොට අර නයිට්‍රජන් මට්ටම නැවත තිබුණටත් වඩා ඉහළට එනවා කියලා අපි කියනවා. තේරුණා නේද? ඒකත් ඔන්න පැහැදිලිව මතක තියාගන්න. right. එහෙනම් අදට අපි තියරි කතා කරන්නේ කොතනින්ද අතර කරමු. මම අර එක පොහොර වර්ගයක පුතේ පෝෂක සංයුතිය හොයන විදිය, පෝෂක ප්‍රතිශතය හොයන විදිය ගානක් කරලා අදට අපි ක්ලාස් එක නතර කරමු. ඉරිදා ගොවිපළ පොහොර වලින් කතන්දරේ පටන් ගමු. right. එන්න ටියුට් එකේ හරි. ඉවෙන් කිසිදෙක තියෙන්නේ right පෙළගල් 57 වෙන පිටුපිට. මම ඒකේ යූරියාවල එක හදලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලා ගෙදරින් ඇමෝනියම් නයිට්‍රේට් එකයි ඇමෝනියම් සල්ෆේට් එකයි හදන්න. ඒත් අර ඇමෝනියම් ෆොස්ෆේට් එක හදන්න යන්න එපා. ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා. ඒක මම එකයි කියලා දෙන්නම්. ඔයාලා මම යූරියා කියලා දුන්නාම ඇමෝනියම් නයිට්‍රේට් එකයි ඇමෝනියම් සල්ෆේට් එකයි කරා ගෙදරින් හදන්න. right. අපි පටන් ගමු. යූරියාවේ සූත්‍රය CO NH2 කාන්ත දෙකක් නෙමෙයි. දැන් අපි ගන්නේ නයිට්‍රජන් ප්‍රතිශතය. පැහැදිලිද? right. ඉස්සෙල්ලා ඔයාලගේ O level පන්තියේ විද්‍යා විෂයේ පොතේ අර අණුක ස්කන්ධය වෙනවා කියලා එකක් අපි කළානේ. අපි මෙතනේ පරමාණු ස්කන්ධ ආරගෙන ඒවයි එකතු කරලා අණුක ස්කන්ධය වෙනවා. ඒ විදිහට අපිට සිද්ධ වෙනවා මෙන්න මේ යූරියාවල අණුක ස්කන්ධය වෙනවා. අපි අණුක ස්කන්ධය කියනවා. අණුක ස්කන්ධය. දැන් අපි කිව්වට තමයි මේවා තියෙනවා. මේ දැනුම දේවල් අනිතයකට මම කියනවා. right. අණුක ස්කන්ධය ප්‍රාථමික එක පරමාණු ස්කන්ධ දැනගෙන ඉන්න ඕනේ. පරමාණු ස්කන්ධ ටියුට් එකේ දීලා තියෙන ගැටලුවක්. right. කාබන් වල 12යි එකතු කිරීම ඔක්සිජන් වල කියන 16යි එකතු කිරීම නයිට්‍රජන් වල දෙන්නෙක් ඉන්නවනේ. එක නයිට්‍රජන් කෙනෙක් කියලා දුන්නොත් 14යි. එහෙනම් නයිට්‍රජන් වල දෙන්නම තියෙන්නේ 28යි. ඊළඟ හයිඩ්‍රජන් වල මෙතන දෙකයි ආයි දෙකක් තියෙනවා. අපි ඒකේ ගන්න දෙවරා දෙක දෙන ගන්න එක හයිඩ්‍රජන් ඔක්කොම 4යි. හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධය එකයි නිසා මෙතන 4ක් කියලා එනවා. right. sorry මයික් එක ගලවලා පිළිගන්න. කෝල් එකක් ආවා ඒක බලන්න කියන්නේ. හරි. තේරුණාද? කාබන් 12යි ඔක්සිජන් 16යි. හරි. නයිට්‍රජන්ලා දෙන්නයිනේ. එතකොට එක්කෙනෙක් 14යි කියලා දීලා තියෙනවා. එහෙනම් දෙන්නම පුතේ 28යි. මෙතන තේරුම් ගන්න හයිඩ්‍රජන්ලා ඔක්කොම 4ක් ඉන්නවා කියලා කියවෙන්නේ. එහෙනම් හයිඩ්‍රජන් කියන්නේ පුතේ පරමාණු ස්කන්ධ එකයිනේ. එහෙනම් එයද 4ක් එනවා. දැන් එකතුව ගන්න. 4යි 12යි 18යි 20න් බිඳුව දැම්මා.
දෙකක් ඉතිරේ 4යි 6යි. දැන් 60යි කියලා එනවා. ඊළඟට දැන් අපෙන් අහන්නේ නයිට්‍රජන් ප්‍රතිශතයනේ. එහෙනම් අපි හොයමු නයිට්‍රජන් ප්‍රතිශතය. මේ බලන්න 60 ඇතුලේ පුතේ. මේ 60 ඇතුලේ නයිට්‍රජන් කොච්චරක් තියෙනවද? 28ක් තියෙනවනේ. එහෙනම් 100ට ප්‍රතිශතයනේ අහන්නේ. එහෙනම් 100ට. බිඳුවට බිඳුව කැපුණා 280 බෙදීම 6. 280 බෙදීම 6. එතකොට කීයද? 28ට 4යි 24යි 4ක් ඉතිරේ 40ට 6යි 36යි 6යි 6යි දිගටම යනවා. ඒක 6යි 7යි කියලා ගන්න. හරි. ඒත් අපි 46යි කියලා ගත්තට ඇත්තටම 46ට වඩා ටිකක් චුට්ටක් දශම ගානක් වැඩි යගයක් තියෙනවා. නමුත් අපි 46යි කියලා ගන්නවා. හරි. ඉතින් හදාගන්න හරි නේද? රයිට් පුතේ අපි එහෙනම් අදට ක්ලාස් එක නතර කරමු. අපි නැවත එතකොට ඉරිදා උදේ 8:00ට සම්බන්ධ වෙමු. පුළුවන් හැමෝම සම්බන්ධ වෙන්න. බැරි අයට එහෙම වුණොත් මම වීඩියෝ එක එවන්න, රෙකෝඩින් එක එවන්න. එහෙම වුණොත් රෙකෝඩින් එක බලා ගන්න. එතකොට ඊළඟ සතියේ ඉඳලා අපි ආයතනවල පන්ති පටන් ගන්න උත්සාහ කරමු. පටන් ගමු. එන විදියකට මුහුණ දෙමු. කොහොමත් ඔන්ලයින් ක්ලාස් එක නතර කරන්නේ නැහැ. ඔන්ලයින් ක්ලාස් එකට අලුත් ටයිම් එකක් එවන්නම් මං. ඒ ටයිම් එකට අපි සතියකට එකක් දවස් දෙකක් කරන්න බෑ අපිට. එතකොට සතියට එක දවසක් අපි ඔන්ලයින් ක්ලාස් එක දිගටම කරගෙන යනවා. මොකද කියන්න බෑ. සමහරට ආයතනයේ සතියක් කරයි ඊළඟ සතිය ආයේ ඔන්ලයින් සරණං ගච්ඡාමි වෙන්න පුළුවන් අපිට. හරිද? ඒ නිසා ඔන්ලයින් මෙච්චර දවසක් අපිට පිටිට හිටපු ඔන්ලයින් අපි එහෙම එකපාර අතාරන එක එහෙම හොඳ නෑ. අපි එහෙම ಗುಣමකු වෙන්න හොඳ නෑ නේද? ඒ නිසා අපි ඔන්ලයින් උත් එහෙම ළඟ තියාගෙනම ආයතනයේ පන්ති දිගටම කරමු. හරි. ඒතර මම ඒකට ඔන්ලයින් ක්ලාස් එකට ආපහු අලුත් ටයිම් එකක් හදලා දෙන්න. දැන් අද බදාද අඟහරුවාද කියන දවස අමාරුයි. මොකද අඟහරුවාද දැන් ළමයි මෙතන වාඩිතුල අය ඉඳලානේ යන්නේ. ඒ නිසා ඔයාලට එහෙම ක්ලාස් නැති දවසක් බලලා මම කොහොමත් රැයක තමා ගන්න වෙන්නේ අපිට 6න් පස්සේ වගේ. මොකද අනිත් ටයිම් වලට ආයතන වල පන්ති පටන් ගත්තාම වෙලාවකුත් නැති වෙනවනේ. හරි. හොඳයි පුතේ අපි එහෙනම් අදට ක්ලාස් එක නතර කරමු. හැමෝටම ආයුබෝවන්.